දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 23 වන දේශනයයි මේ. භව නිරෝධය නම් වූ නිවන විභව දිට්ඨියක් හෝ උච්ඡේද දිට්ඨියක් හැටියට නොසලකිය යුත්තේ තථාගතවරයා සත්‍ය ප්‍රඥප්තිය ඉක්මවා ඇති නිසා යන නිගමනයට තුඩු දෙන සාධක කලින් දවසේ දේශනාවේදී අපි උපුටා දැක්වුවා. තථාගතවරයා පිළිබඳව සත්වපුද්ගල යන වචන සූත්‍ර දේශනාවල ඉදලා තිබුණා. එපමණකින්ම ශාස්ත්‍ර දෘෂ්ටියට නැඹුරු වන අන්දමින් තථාගතවරයා මරණින් මත්තේ පවතී කියන අදහසක් ප්‍රකාශ කිරීම ධර්ම විරෝධී බවත් අපට ඒ සූත්‍ර දේශනාවලින් පෙනී යා. අහංකාර මමංකාර මානානුසයන් දුරු කළ රහතන් වහන්සේ වෙන එකක් තබා මමයේ මාගේ කියන මේ වචන පවා පාවිච්චි කරන්නේ ලෝක සමඤ්ඤා, ලෝක නිරුක්ති, ලෝක ව්‍යවහාර වලට එකඟ වීමක් වශයෙන් පමණක් බවත් අපි කලින් අවස්ථාවක සඝාතක සංයුත්තෙන් උපුටා දැක්වූ අරහං සූත්‍රයෙන් පැහැදිලි වුණා. ඒකේ අවශ්‍ය කොටස් දැන් ආයෙත් මතක් කරගන්නවා නම් ඒ රහත් වූ භික්ෂුව පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝ වෝහරේ. සම්කිසි රහත් භික්ෂුවක් මම කියමි යනුද කියන්නේ මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය මට කියත් යයි යනුවෙන්ද කියන්නේ. නමුත් ඒ ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා ලෝකයේ ඇති සම්මුතියක් දක්ෂන්දමින් තේරුම්ගෙන වෝහාරමත්තේන සෝ වෝහරේ උදෙක් ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් ව්‍යවහාර කරනවා. විකදෙමියෙහිම ඇත්ත වශයෙන්ම තථාගත කෙනෙක් නැතයි කියලා ප්‍රකාශ කරන ඒ සූත්‍ර දේශනාවලින් පැන නගින ශූන්‍යතා දර්ශනය අපි උපමා කළා මහ දෙයියමකදී අදුරාගසන දුම්මල පාරකින් පැන නගින ගිනි ජාලාවකට. සාමාන්‍යයෙන් කෙනෙක් තුල භය උපදවන දෙයක් මේ විදිහේ දුම්මල ගැසීම. දුම්මල පාරවල් බුදුරජාණන් වහන්සේ උපකාර කරගත්තේ මේ කෙලෙස් ආතුර වූ ලෝකයා සඳහා පැවැත් වූ ධර්මයාගේදී ලෝකයාගේ සිත් තුළ පළපදියම් වෙලා තිබෙන සක්කාය දිට්ඨිය දුරු කිරීමටයි. මේ දුම්මල ගැසීමක් ගැන සූත්‍ර දේශනාවල නම් සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඊට බොහෝ දුරට සමාන අදහසක් හංගවන වැදගත් වචනයක් සූත්‍ර දේශනාවල සමහර විට දක්නට ලැබෙනවා. විධූපේති කියලා. දැන් ධූප කියන වචනේ යෙදෙනවා දුම් වර්ග. සුවඳ දුම් ආදියටත් මේ විධූපේති කියන වචනේ සඳහන් වෙනවා. උදාන පාළියේ බෝධි වර්ගයේම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන අවස්ථා සඳහන් වෙන සූත්‍රයේ අගට මෙන්න මෙහෙම ගාථාවක් එනවා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විධූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝ ඕභාසය මන්තලික්ඛන්ති. යම් අවස්ථාවක කෙලස් තවන වීරියෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ බ්‍රාහ්මණයාට ඒ ධර්මය පහළ වෙද්ද ඒ අවස්ථාවේහි විධූපයන් තිට්ඨති මාරසේනං මාරසේනාව පළවා හරිමින් සිටිනවා.
හරියට අහස ආලෝකවත් කරන්නා වූ සූර්යයා වගේ. තවත් සමහර සූත්‍රවල මේ විධූපේති කියන වචනය සන්ධූපේති කියන වචනයත් එක්ක සම්බන්ධ කරලා දක්වනවා. එතනත් අර ධූප කියන වචනයයි තියෙන්නේ. මේ වචන දෙකේ අර්ථය තරම් ප්‍රකට නැහැ. මේ ගැන යම් යම් මතභේද තියෙනවා. සන්ධූපේති විධූපේති දෙකෙන් ධූප කියන වචනය තියෙනවා. නමුත් සන්ධූපණය කියලා කියන්නේ දැන් සමහර දුම් වර්ග අපි පාවිච්චි කරනවා ආරාධනා කරන්න. තවත් සමහර දුම්වල වගේ දේවල් පාවිච්චි කරනවා පළවා හරින්න. ඔන්න ඒ ක්‍රියා දෙකයි ওই වචන දෙකේ අර්ථය හැටියට ගන්න තියෙන්නේ. සංයුක්ත නිකායේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙනවා ඊ ආර්ය ශ්‍රාවකයා විධූපේති නෝ සන්ධූපේති. විධූපණය කරනවා සන්ධූපණය කරන්නේ නැහැ. එතකොට මේ කාමතර කාරණයක් හැටියට අපි සඳහන් කළේ කෙසේ නමුත් මාර්ගසේනාව පළවා හැරීම ආදී ඒ අදහස් වෙන්නත් එක්ක අර විධූපේති කියන වචනේ සඳහන් වෙනවා. සාමාන්‍ය ලෝකයා තථාගතවරයා හඳුනාගන්නේ අර නතර වූ දියසුලියක් ඒ දියසුලිය මත පිට නිදැල්ලේ පාවෙමින් තිබෙන කොළරොඩු අතු ඉති ආශ්‍රයෙන් හඳුනා ගන්නවා වගේ. දියසුලිය නතර වුණාට පස්සේ තවමත් ඒ දියසුලිය උඩින් කොළරොඩු ආදී කරකැවෙනකොට කෙනෙක් හිතා ගන්නවා එතන දියසුලියක් තිබෙනවා කියලා. දියසුලියේ කේන්ද්‍රස්ථානයේ ක්‍රියා විරහිත වී ඇති බව දියසුලිය වෙනුවට දැන් එතන තියෙන්නේ තනිකර මහමුහුද බව, කේවල මහමුහුද බව කෙනෙක් තේරුම් ගත්තොත් ඒ තැනත්තාට අර ශූන්‍යතා දර්ශනය නිසා අර තථාගත කෙනෙක් නැtei කියලා කියන කීම නිසා ඇතිවෙන දුඹුල් අස්ථාන භීතිය දුරලන්නට පුළුවන් වෙනවා. එතකොට දියසුලියක පටු කේන්ද්‍රස්ථානයේ නතර වීම මහමුහුදක් උරුම කර ගැනීමට සමානයි. දියසුලිය නතර වුණාමයි මහමුහුද උරුම වන්නේ. දියසුලියට අයත් සීමිත දේවල් අතහැරීම අසීමිත මහමුහුදක් උරුම කර ගැනීම වගේ. මෙන්න මේ කියන මේ කියුම් වලින් නැගෙන ප්‍රහේලිකාව ඇත්ත වශයෙන්ම අර අරහත් කියන වචනේම ගැබ්බෙලා තියෙනවා. රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට අරහන් කියන වචන අපි පාවිච්චි කරනවා. බුදුගුණ භාවනාදී ඔය අරහත් කියන වචنين හැගෙන්නේ මූලිකාර්ථය නොඑක අර්ථාටු ආචාර්යින් වහන්සේලා පස්සේ දක්වලා තියෙනවා. නමුත් ප්‍රධාන අර්ථය අරහත් කියන එකේ පූජා ආදී ලැබීමට සුදුසුකම. හැම දෙයක්ම ලැබීමට සුදුසු වීම කියන අදහසයි. මේ අරහත් කියලා කියන්නේ හැම දෙයක්ම අතහැරීමෙනුයි හැම දෙයක්ම ලැබීමට සුදුසු වන්නේ. මෙතන තිබෙනවා මහා ප්‍රහේලිකා තත්ත්වය. රාහත් වෙනවා කියලා කියන්නේ හැම දෙයක්ම අතහැරීම. තණ්හාව අතහැරීම. සම්පූර්ණයෙන්ම තණ්හාව ක්ෂය කිරීම. එතකොට තණ්හාව ක්ෂය කළාට පස්සේ හැම ආශාවක්ම අතහැරියට පස්සේ හැම දෙයක්ම අතහැරියට පස්සේ හැම දෙයක්ම ලබන්නට සුදුසු වෙන්නේ. ඔන්න ඒ විදිහේ මහා ගැඹුරු තත්ත්වයක් තියෙනවා ඔය අරහත් කියන පදේ. දැන් අස්මි මහණියාණුව ගිය මිනීම් මැනීම් ක්‍රම 6ක් තියෙනවා. ඒකට තමයි සලායතන කියලා කියන්නේ. අස්මි වෙමි කියන මානෙ ප්‍රකට කරන මිනුම් දඬු 6ක් තියෙනවා. ඒකටයි සලායතන කියලා කියන්නේ. ස්කන් නාසාදී ඒ ආයතන වලින් කළ මිනුම් ඇගයුම් ප්‍රමාණ කිරීම යම් අවස්ථාවක නතර වුණාද ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා අමිත බවට, අමිල බවට, අනගි බවට, අපරිමිත බවට පත් වෙනවා. අර දියසුලියත් මහා මොහොතත් පිළිබඳ උපමාව වගේම. එතකොට මේ මිනුම අතහැරීමයි අමිත බවට, අපරිමිත බවට පත්වීමට ඇති ඒ කාරණ මාර්ගය. මහ පුදුම දෙයක් මේක. ඒකම තමයි දැන් දියසුලියක් නතර වුණාම ඉබේම ඒ දිහා බලා සිටින කෙනාගේ අවධානය යොමු වෙන්නේ මහා මොහොතේ ගැඹුරු බව, අපරිමිත බව, පුතුළු බව කියන පැත්තටයි. ඒ වගේම දෙයක් මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට කෙනෙකුට පුළුවනි අර සාමාන්‍ය පෘථග්ජනයට අස්ථාන භීතියක් ගෙන දෙන මේ ශූන්‍යතා දර්ශනය තුලින් එක්තරා විදිහක අලෞකික සුන්දරත්වයක් පවා මතු කරගන්න. එහෙම මතු කරගන්න ඉඩ තිබෙන බවට හොඳ සාධක අපට හමු වෙනවා ධම්මපදයේ පුප්ප වර්ග, අරහන්ත වර්ග, බ්‍රාහ්මණ වර්ග, බුද්ධ වර්ග ආදී වර්ග වලිනුත් සුත්තනිපාතයේ බොහෝ තැන්වලිනුත් මහා පුදුමාන්දමේ අලංකාරාන්දමේ ගාථාත් අපට දකින්න ලැබෙනවා. මේකට හේතුව ධර්ම ස්වභාවයක් වශයෙන් සැලකනවා නම් මේ ශූන්‍යතාව, ආත්මීය ශූන්‍යතාව පිළිබඳ ප්‍රඥාව පහළ වීම,
ඒ ප්‍රඥාව පිහිට කරගෙන ඒ මාර්ගඵල අවබෝධ කර ගැනීම ඇත්ත වශයෙන් කියනවා නම් සත්‍යාගේ සාංශාරික පැවැත්මේ පුෂ්පෝද්භවය ඵලෝද්භවය හැටියට සලකන්නට පුළුවන්. ඒ කියන්නේ මල් ඵල හට ගැනීම වගේ. මේ අදහස් ප්‍රකාශ කරනවා ධම්මපදයේ පුප්ප වගේ. යථා සංකාර ධානස්මින් උජ්ජිතස්මින් මහපතේ පදුමං තත්ථ ජායේත සුචිගන්ධං මනෝරමං එවං සංඛාර භූතස්මින් අන්ධ භූතේ පුතජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. සම්සේ මහා මාර්ගයේ අසල හැර දමන ලද කැලි කසල ගොඩක පිරිසිදු සුවඳ ඇති මනරම් පියුමක් හටගනීද එසේම කැලි කසල ගොඩක් බඳු පුදුන් ලෝකයේ අතර සම්මා සම්බුදු ශ්‍රාවකතෙම ප්‍රඥාවෙන් විශිෂ්ට ලෙස බබලයි. එතකොට මේ සසර කැලි කසල ගොඩින් මතුවෙන මේ මනරම් පියුම තමයි රහතන් වහන්සේ. මේක එතකොට බය වෙන දෙයක් නෙවෙයි. අපි ඒ වගේම පසුගිය දේශනාවේදී උපුටා දැක්වුවා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව දැක්වූ අලුත් නිර්වචන අලුත් හැඳින්වීම් පිළිබඳ සූත්‍රයක්. සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ පළමුවන ලෝකකාම ගුණ සූත්‍රයෙන් අපි උපුටා දැක්වුවා පාඨ දෙකක්. එක පාඨයක් තමයි ප්‍රහේලිකා විදිහේ කියමනක් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කළා. නාහං භික්ඛවේ ගමනේන ලෝකස අන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන් තිවදාමි. නිච්චපනාහං භික්ඛවේ අප්පත්වා ලෝකස අන්තං දුක්ඛසන්ත කිරියං වදාමි. මහණෙනි මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරක් දැකගත හැකියයි ඊට පැමිණිය හැකියයි නොකියමි. ඒ වගේම මහණෙනි ලෝකයේ කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද නොකියමි. ඉතින් මේ ප්‍රහේලිකාව විසඳ ගන්න මේ සංඝයා වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයාචනා කළාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දුන් පිළිතුරක් අපි එදා ප්‍රකාශ කළා. මේ පිළිතුර ඇත්ත වශයෙන්ම අඩංගු වෙන්නේ ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අදහස් කළ අර්ථයයි. සාමාන්‍ය ලෝකය කියන අදහස නෙවෙයි. එතකොට මේ ලෝකයේ පිළිබඳව දුන් නිර්වචනය ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් කරලා දුන්න නිර්වචනය යේන කෝආවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානියං උච්චති හරියස විනේ ලෝකෝ. කීනේ චාවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි චක්ඛුනා කෝආවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි සෝතේන ඝානේන ජීවහාය කායේන මනේන කෝආවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි යේන කෝආවසෝ ලෝකස්මින් ලෝකසංඤී හෝති ලෝකමානි අයං උච්චති හරියස විනේ ලෝකෝ. හරියත්නි යමකින් ලෝකයේ පිළිබඳ සංඥාව ලෝකයේ කියන හඳුනා ගැනීමක් වෙයිද? ලෝකයේ කියන මැනීම, ලෝකයේ කියන මානයක් ඇති වෙයිද? අන්න ඊටම ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේයි කියන ලැබේ. යමකින් ලෝකයේ මනී නම් ඒක තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ඒ කෝදු 6යි ඔන්න එතනින් කියුනේ. මොනවයිද ලෝකයේ මනින්නේ? කුමකින්ද ලෝකයේ මනින්නේ? ලෝකයේ පිළිබඳ සංඥාවක් ඇති කරගන්නේ. ඇස, කන, නාසය, දිව, කය, මන. ඔයින් නර වෙන ක්‍රමයකින් ලෝකය දැනගන්න බෑ. ලෝකය ගැන ඇති තාක් මතිමතාන්තර ඒ හැම එකක්ම මනින්නේ මේ 6. මේක තේරුම් කිරීමට අපි පහසු නිදර්ශනයක් හැටියටයි එදා සඳහන් කළේ අපිට වෙන මිනුම් ක්‍රම නැත්නම් ලෝක සම්මත වෙන දේවල් නැත්නම් අපි ඇඟිලි පුරුක අඟල හැටියට ගන්නවා. පියත, අඩිය, බඹය ආදී වශයෙන් අතීතයේ ඉඳලම මේ කය උපකාර කරගෙනයි ලෝකෙ මනින්නේ. දුර ආදී මනින්නේ බොහෝ විට. ඒ වගේම අනිකුත් ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් ඊටත් වඩා ඊ타ත්ම සියුම් මැනීම තමයි සිතෙන් කරන මැනීම. මේ මානසින් කරන මැනීමේදී තමයි අර සංකල්ප ප්‍රඥප්ති ආදී අපි උපකාර කරගන්නේ. ඉතින් අන්නේව හැම එකකටම පහර වදිනවා. ඒ හැම එකකටම දුම්මල පහරවල් වදිනවා බුදුරජාන් වහන්සේගේ මේ ශූන්‍යතා දර්ශනය. ඉතින් අන්න ඔය විදිහට මේන් පෙන්නනවා සලායතනම එක්තරා විදිහක කෝදු ගොඩක්. ලෝකේ මැනීමට පාවිච්චි කරන කෝදු ගොඩක්. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ නිර්වචනයෙන් අපට පෙනී යනවා ලෝකයේ පිළිබඳ සංඛත ස්වභාවය. මේක සිතින් මවාගත්තු දෙයක්. සිතින් මවාගත්ත කියලා කියන්නේ ද්‍රව්‍ය පක්ෂේ නැති වෙනවා නොවේ. නමුත් ලෝකයේ පිළිබඳ ප්‍රඥප්තිය, ලෝක ප්‍රඥප්තිය ඇත්ත වශයෙන්ම මේ කියාපු සලායතන ආශ්‍රයෙන් ගොඩනගාගත්තු එකක්.
ලෝක ප්‍රඥප්තියේ සංඛත ස්වභාවය. කලින් අවස්ථාවක අපි සඳහන් කළා අව්‍යාකත වස්තු ගැන කතා කරනකොට ඒ අව්‍යාකත ප්‍රශ්න 10 අතරින් මුල් ප්‍රශ්න 4ම ලෝකයේ පිළිබඳ ප්‍රශ්න බව. සස්සතෝ ලෝකෝ, අසස්සතෝ ලෝකෝ, අන්තවා ලෝකෝ, අනන්තවා ලෝකෝ. ලෝකේ සදාකාලිකය, ලෝකේ සදාකාලික නොවේ, ලෝකේ කෙලවරක් ඇත, ලෝකේ කෙලවරක් නැත. ඒ දෘෂ්ටිවාදී ලෝකයේ කියන ව්‍යවහාරයේ යෙදුවේ අන්න අර සංඛත ලෝකයට. අර කියාපු සලායතනින් ගොඩනගාගත්තු ඒ ලෝක ප්‍රඥාප්තියට. එතකොට මේ ලෝක ප්‍රඥාප්තිය ඇත්ත වශයෙන්ම සංඛතයක් බව තේරුම් නොගැනීමට හේතුව මොකක්ද? පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීම. මේවා සංස්කාර බව තේරුම් නොගැනීම. මෙතන තිබෙන මිත්‍යාව. ඒ කියන්නේ ඒක අයෝනිසෝ මනසිකාරයෙන් ගොඩනගාගත්තු ලෝකයක් බව තේරුම් නොගැනීම. අපි උපමා කළේ අර මැජික් කේතලයටයි. දැන් මේ ප්‍රදර්ශන ආදී තියෙන මැජික් කේතලයෙන් යම්කිසි ටැංකියකට වතුර වැක්කිරෙනවා. සමහර කෙනෙක් මේකේ රහස දන්නේ නැති කෙනෙක් අර මැජික් කේතල හිස් වෙනකල් බලාගෙන ඉන්නවා. තවත් කෙනෙක් අර ටැංකිය පිරෙනකල් බලාගෙන ඉන්නවා. මේ දෙන්නම දන්නේ නැහැ අර මැජික් කේතලයෙන් වැක්කිරෙන දිය ධාරාව තුලින් රහසින් නොපෙනීම නැවතත් ටැංකියෙන් වතුර ධාරාවකට ඇදිලා යන බව. නොයි වගේ තත්ත්වයක්. ඝන සංඥාව අනුව ගිය කෙලෙස් සහිත ලෝකයා තුල හැම දෙයක්ම අල්ලා ගැනීමේ ස්වභාවයක් තියෙනවා. තණ්හා උපාදාන ආදියට යටවුණු සාමාන්‍ය පෘථග්ජන ලෝකයා තුල විදර්ශනා ප්‍රඥාව නැති ලෝකයා තුල තිබෙනවා නිත්‍ය සංඥාව. අන්න ඒ නිසා තමයි ලෝකයේ ගෙවි යන පක්ෂය ගැන තේකීමක් නැතිව හට ගැනීම පක්ෂයේ සමුදය පමණක් සැලකමින් මේක ඒකකයක් හැටියට ඝන සංඥාවෙන් අරගන්න. එහෙම අරගත්තු ලෝකයක් සදාකාලිකද නැද්ද කියන එකයි අර ප්‍රශ්න වලින් ප්‍රකාශ කෙරෙන්නේ. එහෙම නැතිනම් මේ බඳු ලෝකයක කෙලවරක් තියෙනවද නැද්ද කියන එකයි. මෙන්න මේ ආයෝනිසෝ මනසිකාරයෙන් ගොඩනගාගත්තු අදහස් වලට මුල ඒකාන්ත අස්තිත්වයක් සහ ඒකාන්ත නාස්තිත්වයක් දැක්විය හැකි කියන අදහස. ඒකාන්ත වශයෙන් යමක් ඇත, ඒකාන්ත වශයෙන් යමක් නැත කියන ඒ අන්තගාමී දෘෂ්ටි දෙක. ඒ අන්තගාමී දෘෂ්ටි දෙක ප්‍රතික්ෂේප කෙරෙන බුදුරජාණන් වහන්සේ සොයාගත්තු ශ්‍රේෂ්ඨ පටිච්චසමුප්පාද ධර්මය අර සංයුක්ත නිකායේ නිදාන සංයුත්තේ කච්චායන ගෝත්‍ර සූත්‍රයේ සඳහන් වෙනවා. අපි කලින් අවස්ථාවකත් මේ සූත්‍රය උපුටා දැක්වුවා වගේ මතකයි. ඒයින් අවශ්‍ය කොටස දැන් අපි කිව්වා. මෙන්න හොඳට පැහැදිලි වෙනවා කාරණේ. ද්වයනිසිතෝ ඛයං කච්චායන ලෝකෝ ජී භුයේන අත්ථිතංචේව නත්ථිතංච ලෝක සමුදයං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතෝ යා ලෝකේ නත්ථිතා සාන හෝති ලෝක නිරෝධං කෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පසතෝ යා ලෝකේ අත්ථිතා සාන හෝති. ඒ කියන්නේ කච්චායන මේ ලෝකයේ බොහෝ සෙයින්ම අන්තගාමී දෘෂ්ටි දෙකක් ඇසුරු කරගෙනයි සිටින්නේ. එනම් අස්තිත්වය හා නාස්තිත්වයයි. ඇති බව හා නැති බවයි. ඊළඟට ඔන්න ධර්ම න්‍යාය ඉදිරිපත් කරනවා. ලෝක සමුදය ලෝකේ හට ගැනීම යථා භූත වශයෙන් ඇතිතතු වශයෙන් දකින්නහුට ලෝකේ ඒකාන්ත වශයෙන් නැත කියන ඒ අදහස නැති වෙලා යනවා. ඊළඟට ලෝක නිරෝධය යථා භූත වශයෙන් දකින පුද්ගලයාට ලෝකයේ ඇත කියන හැඟීමක් නැති වෙලා යනවා. ඔන්න දෙන්න අර මැජික් කේතලේ උපමාව අර්ථවත් කරගන්න පුළුවනි. අර දෙන්නම තේරුම් ගත්තා නම් මැජික් කේතලේ හිස් වෙනවා වගේම පිර වෙනවා කියලා. ටැංකියත් පිර වෙනවා වගේම හිස් වෙනවා කියලා. අර විදිහට බලාගෙන ඉන්නේ නැහැ. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ පටිච්චසමුප්පාද ධර්මයේ වචනයත් පලාගෙන යනවා. වචනය විනිවිද යනවා කියලා කියන්නේ ඒකයි. මේ ප්‍රඥාව. ඊය වචනකින් දක්වන්න බැරි නිසා තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා ආදී වශයෙන් ද්වාදසංග වශයෙන් ලෝකය තියෙන හැටි දක්වන්නේ. දැන් සමහර අවස්ථාවල පටිච්චසමුප්පාද සූත්‍රය අවසන් වෙන්නේ අයං දුක්ඛ සමුදයෝ අයං දුක්ඛ නිරෝධෝ ආදී වශයෙන්. එවමෙතස කේවලස දුක්ඛඛන්ද සමුදය හෝති කියලා. තවත් සමහර අවස්ථාවල ලෝක සමුදය කියලා දක්වනවා. මේ දුක්ඛ සමුදයම තමයි ලෝක සමුදය. එතකොට මේ සලආයතනයෙන් ලෝකයක් ගොඩනගෙනවා. ඒකමයි දුක හැටියට පවතින්නේ. මේ විදිහට ගොඩනගෙන ආකාරයයි පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ. ඒ තාමත්ම සියුම් කාරණේ.
අන්නේ විදිහේ ආයෝනිසෝ මනසිකාරයෙන් ගොඩනගාගත්තු ලෝකයක් නිසා ඒක සංඛතයි. ඒක හිතින්ම වගත්තු දෙයක් වගේ. මේ සංඛතයේ තිබෙන ස්වභාවයක් තමයි මේ චක්‍රාකාරය. ශක්‍රියක් වගේ. ඇත්ත වශයෙන්ම දැන් මෙතන කාලය හා අවකාශය පිළිබඳ ප්‍රශ්න දෙකකුයි අර සස්සතෝ ලෝකවාදී දෘෂ්ටි වලින් හැඟෙන්නේ. සදාකාලිකද සදාකාලික නොවේද කියන එක කාලය පිළිබඳවයි. ලෝකයේ කෙලවරක් ඇද්ද නැද්ද කියන එක අවකාශය එහෙම නැත්නම් දේශය පිළිබඳවයි. කාලයත් අවකාශයත් ඇත්ත වශයෙන්ම කාලයත් අවකාශයත් කියන දෙකේම තියෙන්නේ චක්‍රාකාර ප්‍රයත්න. දැන් කාලය ගැන අපි කල්පනා කරලා බලනවා නම් උදේ කාලේ ඈත කෙළවර සවස් කාලේ මෑත කෙළවරයි. සවස් කාලේ ඈත කෙළවර උදේ කාලේ මෑත කෙළවරයි. ওই විදිහටයි දවසේ චක්‍රය කරකැවෙන්නේ. උදේ වරුව ඉවරනකොට හවස් වරුව පටන් ගන්නවා. හවස් වරුව ඉවරනකොට උදේ වරුව පටන් ගන්නවා. ওই විදිහේම කාල චක්‍රයක් තියෙනවා එකම මොහොතක් තුල. ওই විදිහ හට ගැනීම ගෙවි යෑම වශයෙන් බැලුවත් එතන චක්‍රයක්. එක මොහොතක් තුලක් පවතින. ඊළඟට කල්පය තුල තියෙන්නේ තෝකයි. ඒකටයි සංවට්ට විවට්ට කියලා කල්පයේ දෙපැත්තක් තියෙන්නේ. සංවට්ට කියලා කියන්නේ කල්පයක් හැකිලෙනවා. යම් කිසි ලෝක ධාතුවක් හැකිලෙනවා. ඊළඟට විවට්ට ඒක ආයෙත් දිගහැරෙනවා. ඔන්න ඔහොම දෙයක් ලෝකේ පැවැත්ම. ඉතින් ඒක නිසා මේකේ කෙලවරක් තියෙනවද? අගක් මුලක් තියෙනවද කියලා කියන්නට බෑ. ප්‍රශ්නයම වැරදි. මේක චක්‍රයක කොනක් හොයන්න වගේ. කාල්පනික වශයෙන් විසඳිය හැකි දෙයක් නෙවෙයි මේක. චක්‍රාකාර පැවැත්මක් තිබෙන නිසා හට ගැනීම ගෙවි යෑම දෙක එක මොහොතක් පාසාමත් තියෙනවා. ක්ෂණ භංගුරත්වය. මොහොතක් පාසා බිඳී යන ස්වභාවය. නොතකීම නිසායි අර විදියට ආයෝනිසෝ මනසිකාරයෙන් සාමාන්‍ය ඇසට පෙනෙන ලෝකයේ විනාශ වෙන නිසා ඒ අනුව ලෝකය සම්පූර්ණයෙන්ම ඉවර වුණා කියලා හිතා ගන්නවා කියන්නේ. නමුත් මේක ලෝක ධාතුවක් ඉවර වුණාම වෙන තැනක පැනනගිනවා. මොනෝම දෙයක් විශ්වය පිළිබඳව මේ ලෝකයේ ඇති කරගත්තු ප්‍රශ්නවල දෘෂ්ටිවල තියෙන්නේ. මේ විදිහේ දෘෂ්ටි මත ආධාරගෙන තර්ක කළොත් ඒ තර්ක පවා චක්‍රාකාර තර්ක බවට පරිවර්තනය වෙන හැටි අංගුත්තර නිකායේ නවක නිපාතයෙන් ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රයෙන් හොඳට පැහැදිලි වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. ලෝකායතික බ්‍රාහ්මණීන් දෙදෙනෙක් ලෝකායතික බ්‍රාහ්මණීන් කියලා ඒ කාලේ ව්‍යවහාර කළේ ලෝකායත ශාස්ත්‍රය කියලා දෙයක් තිබුණා. ලෝකයේ දිගපල්ලාදිය පිළිබඳව. දැන් මේ කාලේ බොහෝ විට විද්‍යාඥයන් කරන වැඩේමයි. නොඑක ආකාරයේ මේ බ්‍රාහ්මණීන් පතපොතින් තර්කාදීන් කළේ. අන්නේ විදිහේ ශාස්ත්‍රය ඉගෙන ගන්න දෙන්නෙක් වෙන්න ඕන. ලෝකායතික බ්‍රාහ්මණීන් දෙන්නෙක් එක දවසක් දා බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණිලා මේ විදිහේ ප්‍රශ්නයක් අසනවා. භවත් ගෞතමය මේ පූර්ණ කස්සප කියා හිටිනවා තමා සර්වඥ හැම දෙයක්ම දකින්නවයි. හැම දෙයක් පිළිබඳවම ඥාන දර්ශන නිතරම එළඹ සිටිනවායි. අවිදින විටත්, සිටින විටත්, නිදන විටත්, නිදිවරණ විටත් හැම අවස්ථාවකම මට ඥාන දර්ශන තියෙනවා කියලා කියා හිටිනවා. එහෙම කියන පූර්ණ කස්සප මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. අහං අනන්තේන ඥානේන අනත්තං ලෝකං ඥානං පස්සං විහෙරාමි. මම අනන්ත වූ ඥානයකින් අනන්ත වූ ලෝකයක් දනිමින් දකිමින් වාසය කරනවා කියලා. එහෙම ප්‍රකාශ කරලා කියනවා නිගණ්ඨනාථ පුත්ත මීට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරන්නේ. කොහොමද? අහං අන්තවන්තේන ඥානේන අන්තවන්තං ලෝකං ඥානං පස්සං විහෙරාමි. මම කෙලවරක් සහිත ඥානයකින් කෙලවරක් සහිත ලෝකයක් දනිමින් දකිමින් වාසය කරනවා කියලා. ඊළඟට මේ බ්‍රාහ්මණීන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ කියන මේ ඥානවාදී ආචාර්යවරුන් දෙදෙනාගෙන් එකිනෙකාට විරුද්ධ මත ප්‍රකාශ කරන දෙදෙනාගෙන් කවුද ඇත්ත කිව්වේ කවුද බොරු කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේ අලම් බ්‍රාහ්මනා තිත්තේත ඇති බ්‍රාහ්මණීන් මේ ප්‍රශ්නය පැත්තකින් තිබේවා ධම්මං බෝධිසිස්සාමි මම නුඹලාට ධර්මය දේශනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ පැත්තකින් තැවීම අර අභ්‍යාගත බබා අඟවන වචනයක්. අභ්‍යාගත ප්‍රශ්නම හඳුන්වන වචනයක් තමයි ඨපණීය කියන එක. පැත්තකින් තැබිය යුතු ප්‍රශ්න. ඒක නිසා විවරණයක් නොකළේ. මක් නිසාද පැත්තකින් තැබුවේ? අපිට හිතා ගන්න පුළුවන් එතන කාරණේ. කියලා නැත. පූර්ණ කස්සප කියන්නේ මම අනන්ත වූ ඥානයකින් අනන්ත වූ ලෝකයක් දකිනවා කියලානේ. එතකොට ඊට විරුද්ධ වාදයකට ඉදිරිපත් වෙලා කියන්න පුළුවනි. ඔබට මේ අනන්ත ලෝකයක් පිනින්නේ ඔබේ ඥානය අනන්ත නිසායි. අනන්ත කියලා කියන්නේ සම්පූර්ණ නැහැ.
සම්පූර්ණ නම් කෙලවරක් තියෙන්න එපා. එතකොට අනන්ත කියන වචනය අසම්පූර්ණ අර්ථයෙන් අරගෙන අර පළමුවෙනි ඉදිරිපත් කළ මතය කඩන්න පුළුවන්. ඔබ අනන්ත ඥානයෙන් අනන්ත වූ ලෝකයක් දකින්නේ ඔබේ ඥානය අසම්පූර්ණ නිසා. ඒ වගේම අර නිගණ්ඨනාථ පුත්ත කියන්නේ මම අන්තයක් සහිත නුවණකින් අන්තයක් සහිත ලෝකයක් දකින්නවා කියලානේ. ඒක නැත්තාට විරුද්ධව කියන්න පුළුවන් අර පූර්ණ කස්සප වාදීන්ට ඔබ අන්තයක් සහිත ඥානයකින් ලෝකයක් දකින්නේ ඔබේ ඥානය සීමිත නිසායි කියලා. ඔබේ ඥානයේ කෙලවරක් තියෙනවා. ඒක නිසා අන්ත සහිත ලෝකයක් වෙනවා. එතකොට මෙතනක් තියෙන චක්‍රයක්. අන්ත අනන්ත කියන වචනවල අර්ථ දෙකක්ම තියෙනවා. ඔන්න මේ විදිහේ ප්‍රත්‍යක් නිසා වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න ප්‍රතික්ෂේප කළේ. ඊළඟට මම ධර්මයේ දේශනා කරනවා කියලා ආර බ්‍රාහ්මණයින්ට ප්‍රකාශ කරනවා උපමාවක් වශයෙන් වගේ පුරුෂයන් 4 දෙනෙක් 4 දිශාවක ඉන්නවා. මේ 4 දිනාට තියෙනවා ඉතාමත්ම වේගයෙන් යන්නේ ශක්තියක්. කොයිතරම් වේගයක්ද කිව්වොත් ඊතල වේගයක් වැනි ජවයක් තියෙනවා. ඒ වගේ මේ 4 දෙනාගේ පියමාරු කිරීම ඉතාමත්ම පුළුල්. පෙරදිග මහමුදේ එක පයක්. අවරදිග මහමුදේ අනිත් පය. ඔන්න එතරම් පුළුල් පියමාරු කිරීමක් තියෙනවා. එතකොට වේගය ඊතල වේගයයි. මේ තරම් පුළුල් පියමාරු කිරීමක් ඇති ඒ පුද්ගලයන් 4 දෙනා තම තමන්ට කියා ගන්නවා මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට පැමිණෙනවා කියලා. එහෙම අදිෂ්ඨාන කරගෙන 4 දෙනාම ගමන ආරම්භ කරනවා. ආහාර පාන ගැනීම, ශරීර කෘත්‍ය කිරීම, නිදා ගැනීම, විහෙස මාංශ ඇරීම ආදියට යෙදෙන කාලය හැර අනිත් මුළු කාලයම අර විදිහට වේගෙන් ගමන් කරමින් අවුරුදු 100ක් ගමන් කළා. ලෝකයේ කෙලවරට නොපැමිණ මරණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. සංකේසේතු මක්නිසාද? ඊටඟල බුදුරජාණන් වහන්සේ හේතුව දෙනවා. නාං බ්‍රාහ්මණේ රූපාය සන්ධානිකාය ලෝකස්ස අන්තං ඥාතයං දට්ඨයං පත්තයං තිවදාන. නචපනාහං අපත්වා ලෝකස්ස අන්තං දුක්ඛ සන්තිකියං වදාන. ආදි වශයෙන් මක්නිසාද බ්‍රාහ්මණීනි මෙබඳු මේ දීමකින් ලෝකයේ කෙලවරක් දැකිය හැකියයි දැනගත හැකියයි ඊට පැමිණිය හැකියයි මම නොකියමි. ඒ වගේම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කර ගැනීමක් දැත්තයි මම නොකියමි. එහෙම වදාරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පංචමේ බ්‍රාහ්මණ කාම ගුණ ආර්යස විනී ලෝකෝති උච්චති. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ පංචකාම ගුණය පංචකාමයෙන් ලෝකයේ හැටියට. මේ ආර්ය ව්‍යවහාරය අනුව ඒක අර සලායතන ලෝකයයි කියපු එකත් එක ගැටීමක් නෙවෙයි. සලායතන ආශ්‍රයෙන් තමයි මේ පංචකාම සම්පත්තිය කෙනෙක් නිදින්නේ. නමුත් මෙතෙන්දී දේශනා විලාස වශයෙන් බුදුරජාණන් වහන්සේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට හැඳින්වුවේ පංචකාම ගුණයමයි. එතකොට මේ පංචකාම ගුණ ලෝකයේ ඉක්මවන ක්‍රමයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ධ්‍යාන මාර්ගය. ප්‍රථම ධ්‍යානයට සම්බන්ධුන නම් යම් කෙනෙක් අර පංචකාම ගුණ ලෝකෙින් ඈත් වුණා. නමුත් ඒ පිළිබඳව ප්‍රකාශ වෙනවා අයම්පි අනිස්සටෝ ලෝකම් හාති වදාමි පරියාපන්නෝ ලෝකස්ස. මේ තැනත්තා තාම ලෝකයෙන් හරියටම නික්මුනේ නැහැ ලෝකයටම අයිති කියලා. ওই විදිහට ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන ආදී වශයෙන් ගිහිලා අවසානයේ පුණ්‍ය පරං බ්‍රාහ්මණ බික්කු සබ්බසෝ නීව සංඥානා සංඥාතන සමතික්කම සංඥාවේත නිරෝධං සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාචස්ස දිස්පාසව පරික්ඛේනා හොಂತಿ අං මුච්චති බ්‍රාහ්මණ ලෝකසාන්තං ආගම ලෝකසාන්තේ විහෙරති තින්නෝ ලෝකී විසත්තික කියන විවරණ මාර්ගයේ අවසාන පියවර හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ යම්කිසි භික්ෂුවක් හැම ආකාරයකින්ම නීව සංඥානා සංඥායතන කියන ඒ සමාධි තත්ත්වයේ ඉක්මවලන් සංඥා වේදිත නිරෝධයට පැමිණ වාසය කරනවා. ප්‍රඥාවෙන් දැකීමෙන් මේ භික්ෂුවගේ ආශ්‍රමයන් එහෙම පිටින්ම ක්ෂය වෙනවා. අන්නේ බඳු භික්ෂුවක් පිළිබඳව ඊළඟට ප්‍රකාශ වෙනවා. ලෝකේ කෙලවරට පැමිණ ලෝකේ කෙලවර වාසය කරනවා. විසත්තිකානම් ඇලින සුළු තණ්හාවෙන් එතර වෙයි කියලා. මේ සූත්‍රය අනුව ඇතම් කෙනෙක් හිතන්න පුළුවනි. ඇත්ත වශයෙන්ම සංඥා වේදිත නිරෝධයයි මේ නිවන කියලා කියන්නේ කියලා. එහෙමත් බොහොම කෙනෙක් තෝරනවා. නමුත් මෙතන වැදගත් කොටස තියෙන්නේ අර පඤ්ඤාචස්ස දිස්වාස ආසව පරික්ඛේනා හොಂತಿ කියන එක. සංඥා වේදිත නිරෝධයේදී අර සියලුම සංස්කාරයන් සංසිඳලා හරියට නිදාගත්තා වගේ ඔහෙ ඉන්නවා. ඒ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිටට පස්සේ ඇත්ත වශයෙන්ම අර කියාපු විදිහට ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රයයන් ඡය වෙන්නේ. ඒ වගේ කෙනෙකුට සැක තියෙනවා නම් බලා ගන්න පුළුවන් චූල වේදාල සූත්‍රයෙන්. චූල වේදාල සූත්‍රයේ ධම්මදින්නා මහතෙරණින් වහන්සේ
අර විසාක උපාසික මහත්මයාට ප්‍රකාශ කරනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කෝ ආවසෝ විසාක වුට්ටිතං භික්ඛුං තයෝ පස්සාපසන්ති. ශුඤ්ඤතෝ පස්සෝ අනිමිත්තෝ පස්සෝ අප්පනීතෝ පස්සෝ. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිට භික්ෂුවට ස්පර්ශ තුනක් ස්පර්ශ කරනවා. මොනවද ස්පර්ශ තුන? ශුඤ්ඤත, අනිමිත්ත, අප්පනීත. අටුවාව පවා එතනදී තෝරනවා ශුඤ්ඤතා නාම ඵල සමාපatti. එතකොට ඵල සමුත්තටයි අවදි වෙන්නේ. ඊළඟට ඒ වගේම සඳහන් වෙනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය උට්ඨිතස්ස කෝ ආවසෝ විසාක භික්ඛුනෝ විවේකනින්නම් චිත්තං හෝති විවේකපෝණං විවේකපබ්බා. ඒ වගේම සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිට්වා වූ භික්ෂුවගේ සිත විවේකයට නැඹුරුයි. විවේකයට බරවයි තියෙන්නේ. විවේකයට ඇලවෙලයි තිබෙන්නේ. විවේකයේ කියන එක තෝරන්නේ විවේකෝ නාම නිබ්බාන. අටුවායම කියනවා විවේකය කියන්නේ නිවන. එතකොට මේන් තේරෙනවා අපිට සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගිටට පස්සේ අර ඵල සමවතේදී අර කලින් අවස්ථාවකදී දැක්වූ ඒ ඵල සමාපත්තිය අවස්ථාවේදී නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ අවස්ථාවේදී මේ ලෝකයේ කෙලවර දකින්න හරියට. ඔන්න ඔය විදිහට එතකොට මේදෙනි මේන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ලෝක ප්‍රඥප්තිය ලෝකයේ අතර තිබූ ලෝක ප්‍රඥප්තිය පිළිබඳ ප්‍රශ්න ඉවත් කරලා ඒකට කොහෙත්ම අයිති නැති කාරණයක් ප්‍රකාශ කිරීමක් නොවේ. කිසි හේතුවක් පිට අයෝනිසෝ මනසිකාරයෙන් ජනිත සංකල්පයක් නිසා ඒක ඉවත් කරලා යෝනිසෝ මනසිකාරය අනුව ලෝකේ හටගන්න නියම මිනුම් දඬුව කෝදුම පෙන්වලයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳුවේ. මේ ලෝකාන්තයත් දුක්ඛාන්තයත් ලෝකයේ කෙලවරත් දුකේ කෙලවරත් පිළිබඳව සඳහන් වන සූත්‍ර අතරින් තාම වැදගත් සූත්‍රයක් තමයි අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සංයුත්ත නිකාය සගතක සංයුත්තේ සඳහන් වන රෝහිතස් සූත්‍රය. එක දවසක් දා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන අවස්ථාවක රෝහිතස් නැමැති දේවපුත්‍රයා රාත්‍රියේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. යත්නකෝ භන්ති න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති සක්කානුකෝ භන්තේ ගමනේන ලෝකස අන්තං ඥාතුන්වා දට්ඨුන්වා පාපනිතුන්වා. ස්වාමිනී යම් තැනක කෙනෙක් නූපදීද නොදිරයිද නොමියේද චුත නොවේද නැවත නූපදනීද ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් ඒ ලෝකාන්තය දැනගත හැකි වේද දැකිය හැකි වේද ඊට පැමිණිය හැකි වේද. බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර යත්තකෝ ආවසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහං තං ගමනේන ලෝකසන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදා. එවත් නියම් තැනක නූපදනේද නොදිරයිද නොමියේද චුත නොවේද නැවත නූපදනේද. ඒ බඳු මේ ලෝකාන්තයට ගමන් කිරීමෙන් පැමිණිය හැකියයි මම නොකියමි. එපමණක් කියලා බුදුරජාණන් වහන්සේ නැත්තුවාම අර රෝහිතස දේවපුත්‍රයා බොහොම ප්‍රශංසා කරනවා. අච්චරියං බන්තේ අබ්බතං බන්තේ මේක බොහොම ආශ්චර්යවත් අద్భుත කාරණේ. තථාගතයන් වහන්සේ දෙසු මේ සුභාෂිතේ යාව සුභාෂිත මිදං භගවතා මේක බොහොම හොඳ කියමනක් කියලා අපනිසාද එහෙම ප්‍රශංසා කරන්නේ. Taman ප්‍රත්‍යක්ෂයෙන්ම මේ කාරණේ ඇත්ත බව තේරුම් අරගෙන තිබෙන නිසා. ඒක ප්‍රකාශ කරනවා ඊළඟට ඒ රෝහිතස දේවපුත්‍රයා. මම අතීතයේ රෝහිතස නැමැති ඍෂිවරයෙක් භෝජ පුත්‍ර වූ භෝජ නැමැති යම් කිසි කෙනෙකුගේ පුත්‍රයෙක් වෙන්නේ නැති. මම රෝහිතස නැමැති ඍෂිවරයෙක් සිටියා. ඉද්ධිමා වේහා සංගම බොහොම වෘද්ධි සහිත අහසින් ඥාන ශක්තිය ඇති මගේ වේගය කලින් අපි අර ලෝකායතික සූත්‍රයේ සඳහන් කළ වේගය. ඒ කියන්නේ ඊතල වේගය. කෙටියෙන් කියනවා නම් ඊතලයක ගමන් වේගය තියෙනවා. ඒ වගේම මගේ පියමාරු කිරීම පෙරදිග මොහොතත් අපරදිග මොහොතත් අතර තරම් පුරුල් පියමාරු කිරීම. ඒ ඔක්කොම 이르දි ඵලය. අන්නේ බඳු ශක්තියක් ඇති මට නිකමට අදහසක් ආවා. අහං ගමනේන ලෝකසන්තං පාපනිස්සා. මම ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට පැමිණෙනවා කියලා. එහෙම අදහසක් ආව නිසා මම මේ විදිහට ගමන් කරලා අවුරුදු 100ක්ම ගමන් කරලා ලෝකයේ කෙලවරට නොපැමිණ අතරමඟදී කාලක්‍රියා කළා. අන්නේ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාරණේ සුභාෂිත වගමව පිළිගන්නවා කියලා ප්‍රකාශ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒක තහවුරු කිරීම වශයෙන් ඊට වැදගත් සූත්‍ර කොටසක් ප්‍රකාශ කරනවා. නැවතත් අරකම අවධාරණය කරමු. නකෝපනහං ආවසෝ ගමනේන ලෝකසන්තං ඥාතයන් දට්ඨයන් පත්තයන්ති වදාමි. නචහං ආවසෝ අපත්වා ලෝකසන්තං දුක්ඛසන්ත කිරියම් වදාමි. අපිචාහං ආවසෝ
ීමස්මින් යේව බ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤිමේ සමනකේ ලෝකං චපඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනීච පටිපදං. අවත්නි මම ගමන් කිරීමෙන් ලෝකේ කෙලවරක් දැකිය හැකියයි නොකියමි. එසේම ලෝකේ කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද මම ප්‍රකාශ නොකරමි. නැවත දැවත්නි ීමස්මින් යේව බ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤිමේ සමනකේ සංඥාවත් මනසත් සහිත බඹයක් පමණවන මේ ශරීර කූඩුවෙහිම කලීබරේ කියලා යොදලා තියෙනවා. මృత ශරීරය නෙවෙයි එතන තියෙන්නේ. මේ ශරීර කූඩුවෙහිම ලෝකයක් පෙන්වාලාමි. ලෝකේ හට ගැනීමත් පෙන්වාලාමි. ලෝක නිරෝධය නම් වූ නිවනත් පෙන්වාලාමි. ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් පෙන්වාලාමි. ලෝකයේ ඇති තාක් විවිධ ආගම් දෘෂ්ටිවාද හැම එකක්ම පසුබස්වන અભීත සිංහනාදයක් වැනි මේ ශ්‍රේෂ්ඨ දේශනාවගේ තේරුම් නොගත් ඇතම් කෙනෙක් මේකල ප්‍රකාශ කරනවා ඇහෙනවා මේ සූත්‍රයේ කියන හැටියට නිවන මෙතන නැත. ලෝක නිරෝධයක් මෙතන නැත. අනික් කාරණා තුන විතරයි මේ බඹයක් පමණ ශරීරයේ තිබෙන්නේ කියලා. ඒ විදිහේ දුර්මතයක් ප්‍රකාශ කිරීමට හේතුව නිවන පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ඇති වුණ නොඑක් වැල්වටාරම් මතිමතාන්තරවල තදින් එල්බ ගැනීම නිසා. නිවන එහෙම පිටින්ම ගූඪ গুপ্ত දෙයක් කළා. මේ ශරීරයට මේ පුද්ගලයාගේ ජීවිතයට කෙලින්ම අදාළ නොවන හැටියට රහතන් වහන්සේලා මරණයටපත් වුණාට පස්සේ ගිහිල්ලා එකතු වුණ යම්කිසි අద్භූත ගූඪ තැනක් හැටියටයි නිවන පිළිබඳව පසු කාලයකදී ඇති වුණු මතිමතාන්තර වලින් තීරණය කෙරෙන්නේ. අන්නේව දෙවියෝ ගිහිගත්තු නිසා වෙන්නේ ඇති සමහර විට මේ බුද්ධ භාෂිතේ සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ සිරුරෙහි ලෝක නිරෝධයක් තියෙනවා කියන එක අර විදියට පිළිනොගන්නේ. ඒ පමණක් නෙවෙයි අටුවාව පවා. අටුවාව නම් ඒ තරම් දුරට ගිහිල්ලා නැහැ. අටුවාචාරින් වහන්සේ ප්‍රකාශ කරනවා තනකොළ ලී කැබලි ආදී නොවේ මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ. මේ සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරය තුල කියලා. ඒක හරි. අටුවාවේ පමණක් ප්‍රකාශ කරලා නතර කරනවා. ඉතින් මේක ගැනත් ඇතැම් මුගතික් ප්‍රකාශ කරනවා ඊටමත් වටිනා දීර්ඝ විවරණයක් කළ යුතු වටිනා අවස්ථාවක් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පැහැර හැරියයි කියලා. ඒ කියමනත් සහේතුකයි. නමුත් අටුවාචාරීන් මේ තරම් වැදගත් සූත්‍රයක් ගැන තරම් සැලකිල්ලක් නොදැක්ුවේ වැඩි බර තියෙන්නේ අර විදියට පසු කාලයක ඇති වුණු මතිමතාන්තරවලට නිසා. එතකොට මේ සූත්‍රය ගැන 아무තු දීර්ඝ විස්තරයක් නැත. මෙතෙක් නිබ්බාන පටිසංයුක්ත සූත්‍රය ගැන ප්‍රකාශ කළ කරුණම මේ සූත්‍රයට හොඳ විවරණ. මක්නිසාද දැන් මෙතන කියවෙනවා සසඤ්ඤිමේ සමනකේ කියලා වචන දෙකක්. බඹයක් පමණ වූ මේ කලෙබරයේ සංඥාව සහ මනස සහිත. මේක අර්ථවත්වයි බුදුරජාණන් වහන්සේ එතන යොදලා තියෙන්නේ. අර කලින් සූත්‍රයේ ලෝකේ හඳුන්වනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා යේනකෝ ආවසෝ ලෝකස්මින් ලෝක සංඤී හෝති ලෝකමානි අයං උච්චති අර යසමිනේ ලෝකෝ කියලා. ලෝක සංඥාවක් ලෝකයේ කියලා මානයක් මැනීමක් මනසින් තමයි මේ මැනීම කෙරෙන්නේ. එතකොට අර සසඤ්ඤිමේ සමන්නකේ සංඥාවත් මනසත් සහිත කියලා කිව්වේ අන්න අර ලෝක ප්‍රඥප්තියට එකඟ වෙන ආකාරයට. පමණක් නොවේ අපි කලින් අවස්ථාවක විශේෂයෙන්ම ඵල සමෝත ගැන අඤ්ඤා ඵල සමාධි අඤ්ඤා විමුක්ඛාදී නම් වලින් හැදින්වෙන ඵල සමාපත්තිය ගැන ප්‍රකාශ කරන සූත්‍ර දේශනා උපරාදයක් වූ අවස්ථාවල් වල මෙන්න මේ විදිහට දක්වා. සියාඛෝ ආවසෝ තථාරූපෝ සමාධිපටිලාභෝ යථානීම පටවියාපට විසඤ්ඤයස්ස නවායස්මින් වායෝ සංඤ්ඤයස්ස ඒ විදිහට ගිහිල්ලා දිගට ගිහිල්ලා අවසානයේදී ප්‍රකාශ වෙනවා සංඤීච 50 ඒ කියන අරහත් ඵල සමාධිය කොයිතරම් ආශ්චර්යවත්ද කියතොත් එමන්දීන් සමාධි තත්ත්වයේදී යම් කිසි කෙනෙක් පඨවි ආපෝ තේජෝ වායෝ ඒ කිසිවක් පිළිබඳව මේ ලෝකයේ පරලෝකයේ ආදී මේ කිසිවක් පිළිබඳව පිටසුත මුත විඤ්ඤාත ආදී කිසිවක් පිළිබඳව සංඥාවක් නැහැ. නමුත් සූත්‍රය අගටම කියනවා සංඤීච 50. නමුත් සංඥාවක් තියෙනවා. ඊළඟට කිං සංඤී කියලා ඇහුවා සරියුත් සාන්නාස එක්තරා අවස්ථාවක ප්‍රකාශ කළා. භව නිරෝධෝ නිබ්බාණං කියන සංඥාව. ඒ අවස්ථාවේ තියෙන්නේ නිබ්බාන සංඥාව. ඒ වගේම අපි උපුටා දැක්වූ තවත් සමහර සූත්‍රයක සඳහන් වෙනවා. සියානුකෝ ආනන්ද තථාරූපෝ සමාධිපටිලාභෝ යත්ථ නචක්ඛුං මනසිකරියන සෝතං මනසිකරියන ඝාණං මනසිකරිය ආදි වශයෙන් ගිහිල්ලා අවසාන වෙන්නේ මනසිච්ඡපණ කරී. ඒ සමාධි සත්‍යයේදී ඇස මෙනෙහි කරන්නේත් නැහැ, කන මෙනෙහි කරන්නේත් නැහැ, නැහැ මෙනෙහි කරන්නේත් නැහැ. ওই විදිහට කිසිවක් මෙනෙහි කරන්නේත් නැහැ.
දිට්ඨිසුත මුත ආදී කිසිවක් අසුදුටු දෙයක් මෙනෙහි කරන්නේත් නැහැ. නමුත් මෙනෙහි කිරීමකුත් කරනවා. කොහොමද මෙනෙහි කිරීම කියලා අහුව ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ? ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. නිබ්බාණය පිළිබඳ මෙනෙහි කිරීමයි එතන. ඒකට සංඥා මෙනෙහි කිරීම කියන වචනත් යෙදෙනවා. අර ඵල සමාපatti අවස්ථාවේදී. ඒකට නිවන කියන එක හරියට අර වේලිච්ච කොටයක් වගේ ඉන්න අවස්ථාවක් නෙවෙයි. මෙන්න මේ தත්ත්වය දැකීම. නිරෝධයෙන් ලෝකයෙන් ඈතර වීම. ඒ නිසා තමයි අර සසඤ්ඤිම සමනකේ කියන වචන යොදලා තියෙන්නේ. සංඥාවත් මනසත් සහිත මේ ශරීරය. ඒ වගේම තවත් සූත්‍රවල අපට හමු වුණා බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල සලායතන නිරෝධයම නිබ්බාණය හැටියට හඳුන්වනවා. තස්මාතිය බික්කේ එසේ ආයතන වේදිතබ්බේ යත් චක්ඛුංච නිරුද්ධති රූප සංඥාත විරජ්‍යති සෝතංච නිරුද්ධති සද්ද සංඥාත විරජ්‍යති. සේ ආයතන වේදිතා. ඒ විදිහේ සූත්‍රයකට අපි කලින් අවස්ථාවක දැක් ලෝක කාමගුණ සූත්‍රයක් හැටියට. එතන කියවෙනවා ඒ ආයතනයේ තේරුම් ගත යුතුයි. කෙමදු ආයතනයක්ද? එහි ඇස නිරුද්ධ වෙන රූප සංඥා නැකිලා යනවා. කන නිරුද්ධ වෙනවා ශබ්ද සංඥා නැකිලා යනවා. ඔන්න ඔය විදිහට. ආනන්ද ස්වාමීන් වහන්සේකට දෙන විවරණය සලායතන නිරෝධං ආසෝ භගවතා සම්ධාය භාරි. සලායතන නිරෝධය සඳහායි භාග්‍යවතුන් වහන්සේ මේක ප්‍රකාශ කළේ. සලායතන නිරෝධය කියලා කියන්නේ නිවන. එතකොට ඔය හැම එකකින්ම අපිට පේනවා මේ සලායතන නිසයි මේ ලෝකයක් ගොඩ නැගුණේ. අර කියාපු මිනුම් දඬු 6 නිසයි ලෝකයක් ගොඩ නැගුණේ. එතකොට මේ සලායතනෙන් ගොඩ නැගුණු ලෝකය සලායතනෙ නැතිවීමෙන්ම නිරුද්ධ විය යුතුයි. ඒක තමයි සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ. අර සියලුම මිනුම් දඬු කෝදු ඔක්කොම අවලංගු වන අවස්ථාවයි සලායතන නිරෝධ තත්ත්වය. මෙන්න මේකට මේ සලායතන නිරෝධයට හේතුව මොකක්ද? මේ සලායතන නිරෝධය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ස්පර්ශායතන නිරෝධයයි. ස්පර්ශායතන කියලා කියනකොට මෙතන තියෙනවා දෙකක්. නිතරම දෙකක් පිළිබඳව. සත් රූපත් ඔය ආදී වශයෙන් දෙකක් පිළිබඳ ස්පර්ශ. ඔන්න මේ විදිහේ දෙකක් පිළිබඳ ස්පර්ශය නිසා තමයි කෙනෙකුට ඒව පිළිබඳව නිත්‍ය සංඥාව ඇති වෙන්නේ. ඒ ස්පර්ශය මුල් කරගෙන සංඥාවල් ඇති වෙනවා. වේදනා සංඥා ආදී වශයෙන් ලෝකයක් නැවිලා පෙනෙනවා. ඇසට පෙනෙන ලෝකයක් තියෙනවා. මිනිස්යාගේ නම් මෙහෙමයි, තිරිසනුන්ගේ වෙනමයි. තිරිසනුන්ට පෙනෙන සමහර දේවල් මිනිසෙන්ට පෙනෙන්නේ. ඒ චක්ෂුරායතනයේ ස්වභාවය නිසා කන පිළිබඳවත් තියෙනවා. ඒ කියාපු මිනුම් දඬු කෝදු වලින් තමයි ලෝකයක් ගොඩ නැගෙන්නේ. ඒකට මෙන්න මේ ස්පර්ශ ආයතනයන්ගේ ගොඩ නැගෙන ලෝකය එහෙම පිටින්ම ප්‍රපංච ලෝකය. නිවන නිෂ්ප්‍රපංච තත්ත්වය. නිවන නිෂ්ප්‍රපංච තත්ත්වය කියලා කියන්නේ මේ ප්‍රපංචයේ නැතිව වීම. මේ ප්‍රපංචයේ කෙලවර කිරීම. ප්‍රපංචයේ කෙලවර කිරීමත් සලායතනික කෙලවර කිරීමත් එකයි. ඒ බව හෙළි වෙන සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ. මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බොහෝ අවස්ථාවල වල ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා කරන්නේ අප සඳහා. Tamanට ඇති වෙන සැකයක් සඳහා නෙවෙයි. මේ ධර්ම කාරණා මත කර දීම සඳහා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ චන්තනාවසෝ භාසායතනං අසේත විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවං ආවසෝ එසේ නොකිය වේවත්නි. ප්‍රශ්නේ මොකක්ද? එවත්නි ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වීමෙන් පස්සේ තවත් යමක් තියෙනවාද කියන එකයි. ඊට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවං ආවසෝ එහෙම අහන්න එපා. ඒ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ කියන එක. ඊළඟට අහනවා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ චන්නං ආවසෝ පස්සායතනං අසේත විරාග නිරෝධා නත්ථඤ්ඤං කිංචි. හොඳයි එහෙමනම් මේ ස්පර්ශ ආයතන 6 සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ කිසිවක් නැද්ද? මාසේවන් ආවස. එහෙමත් අහන්න එපා. ඊළඟට අහන තුන්වෙනි ප්‍රශ්නේ. ඡන්දං ආවස පස්සායතනං අසේසා විරාග නිරෝධා අත්ථිච නත්ථිචඤ්ඤං කිංචි. අතිසා නැති කියන එකද தත්ත්වය? ඒකත් අහන්න එපා අයියේ. ඊළඟට හතරවෙනිවට නොඅති නොනති අර චතුස්කෝටි ක්‍රමයටයි මේ සූත්‍රයේ විවරණය කියන්නේ.
එහෙමනම් සලායතන නිරුද්ධ වීම පස්සේ යමක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලාද කියන්නේ වෙන්නේ. ඒකටත් සාරිපුත් ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර මා හේවන් ආවුස්. එසේ නොකිය බැවැත්. එතකොට මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ විමසනවා කොහොමද මේ දී පිළිතුර මම තීරුම් කරගන්නේ කියලා. මක් නිසාද මේ හැම ප්‍රශ්නයක්ම ප්‍රතික්ෂේප කළේ කියලා. ඒකට හේතු වශයෙන් ඊළඟට සාරිපුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඡන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති වදං අපපංචං පපංචීති. ඡන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීති වදං අපපංචං පපංචීති. ඡන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා අත්ථිචනත්ති ඡඤ්ඤං කිංචීති වදං අපපංචං පපංචීති. ඡන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා නේවත්ති නෝනත්ථඤ්ඤං කිංචීති වදං අපපංචං පපංචීති. මේ හතර ආකාරයෙන්ම මේ ප්‍රශ්නේ ඇසීමෙන් කෙරෙන්නේ අපපංචං පපංචීති. ප්‍රපංච නොකටයුත්තක් පිළිබඳව ප්‍රපංච කිරීම. ප්‍රපංච නොකළ යුතු තැනක් පිළිබඳව ප්‍රපංච කිරීමක් වෙන නිසා මේ ප්‍රශ්න හතර ප්‍රතික්ෂේප කළා. ඊළඟට නිගමන වාක්‍ය හැටියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. යාවතා උසෝ ඡන්නම් පස්සායතනං ගති තාවතා පපංචස්ස ගති. යාවතා පපංචස්ස ගති තාවතා ඡන් පස්සායතනං ගති. ඡන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධෝ පපංච රූපසං. එවත්නි ස්පර්ශ ආයතන හය යම් තාක් දුරට යේද ගති කියලා එතන යෙදෙන්නේ ස්පර්ශ ආයතන හයේ විෂය. එහෙම නැත්නම් ස්පර්ශ ආයතන හය යම් තාක් දුරට විහිදේද ඒ තාක් දුරටම ප්‍රපංචයත් විහිදේ. මේ දෙක එකිනෙකට සම්බන්ධ බවයි පෙන්වන්න කරන්නේ. එකිනෙකට සමානයි. ඡන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධෝ පපංච රූපසං. ස්පර්ශ ආයතන හයේ නිර්වශේෂ විරාගය සහ නිරෝධය ඇතිවීමෙන් වෙන්නේ කුමක්ද? පපංච නිරෝධේ පපංච රූප සමය. පපංච නිරුද්ධ වෙනවා පපංච රූප සමය වෙනවා. මේ ප්‍රපංච ගැන අපි තරමක් දුරට විග්‍රහ කරලායි තියෙන්නේ කලින්. මෙතෙන්දී අටුවාචාරින් වහන්සේ මේ අටුවාචාරින් වහන්සේ අර අත්ථඤ්ඤං කිංචි කියන පදයේ තෝරන්නේ අර විදියට ස්පර්ශ ආයතන හය නිරුද්ධ වුණාට පස්සේ තතෝ පරං අත්තිකෝචි අපමත්තකෝපි කිලේසෝති පුච්ඡති. මේ ප්‍රශ්නේ අහන්නේ මහා කොටිත් ස්වාමීන් වහන්සේ අහන්නේ අර සලායතන නිරුද්ධුණාට පස්සේ අල්පමාත්‍ර වූ ක්ලේශයක්වත් තියනවාද කියන එකයි කියලා ඒ විදිහට අටුවාචාරින් වහන්සේ තෝරන. නමුත් මෙතන මේ කෙලෙස් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. කෙලෙස් තව ඉතිරුව තියෙනවද කියන ප්‍රශ්නේ නෙවෙයි මෙතන අහන්නේ. එහෙම අහනවා නම් එහෙම නැtei කියලා කෙලින්ම පිළිතුරු දෙන්නත් තිබුණා. මෙතන මේ අත්ථඤ්ඤං කිංචි කියලා අහන්නේ මෙතන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම කිසිවක් ඇත්ත සහ නැත කියන වචන පිළිබඳවයි. ඒකට ඇත කියන වචනේ ව්‍යවහාර කරන්න පුළුවන්ද? නැත කියන වචනේ ව්‍යවහාර කරන්න පුළුවන්ද? සලායතන නිරුද්ධ වුණාට පස්සේ. ඒ වගේම ඇත සහ නැත වැරදි දෙකක් එකතු කළාම හරි වෙන්නේ නැහැනේ. ඇතිත් වැරදි නැතිත් වැරදි. එතකොට ඇති සහ නැති කිව්වහම ඒකත් වරදින්න ඕන. ඊළඟට මේ දෙකම නැtei කිව්වත් ඒකත් වැරදි. ඒකයි අර සතර කොන්ට තර්කයම ප්‍රතික්ෂේප වෙන්නේ. මෙතන මේ ප්‍රපංචය එතකොට ඇත නැත කියන ව්‍යවහාරයම මුළු මහත් ලෝකයක් ගොඩනැගිලා තිබෙන්නේ ලෝකයේ දේවල් ඇත නැත කියන ප්‍රඥාක්තිය උඩ. මේවා සංකත බව අවබෝධ කරනොගෙන අපි ඒ අවස්ථානුකූලව මේක ඇත කියලා කියනවා. මේ ඉදිරිපිට ඇති යන්ත්‍රයේ මේ හැම දෙයක්ම තියෙනවා කියලා කියනවා. අපි ඉන්නවා කියලා කියනවා. වෙමි කියලා කියනවා. ඇතුලේ කරන අර ශීඝ්‍රාකාර අර මොහොතක් පාසා සිදුවෙන උද්‍යප්පය වලින් අපි සමුදේ පක්ෂේමයි බොහෝ දුරට ජීවත් වෙන්නේ. මේ ඇත නැති කියන ප්‍රඥාප්ති සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ මේ සලආයතනය උඩ. ඇත සහ නැත පමණක් නෙවෙයි ඒ දෙක එකතු කරලා දක්වන තර්ක. එතකොට භාෂා ව්‍යවහාරයට තර්කයට මේ හැම එකකටම බුදුරජාණන් වහන්සේ ගහපු දුම්බල පාරවල් රාශිය අපට පේනවා. මේ හැම එකකින්ම මහගිනි ජාලාවක් වගේ මේ විදිහට මේ සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ කොහොමද? සලආයතන නිරෝධීන ප්‍රපංච නිරෝධී වෙනවා. එතකොට මේ දෘෂ්ටි සමූහයට සමහර අවස්ථාවල අව්‍යාකෘත ප්‍රශ්න ආදී මිත්‍යා දෘෂ්ටි පිළිබඳව බුදුරජාණන් වහන්සේ යොදන වචනයක් තමයි දිට්ඨි පරිලාහ. පරිලාහ කියලා කියන්නේ 10. ಗುಣකාරයන්ට එහෙම ඇති වෙනවා වතුර ඉල්ලලා කෑ ගහන අවස්ථාව. ඒකටත් පරිලාහ කියලා කියනවා. ඔන්න ඔය විදිහේ ಗುಣකාරය ගොඩක් තමයි පෘථග්ජනය. සාමාන්‍යයෙන් මේ ලෝකේ පිළිබඳ ප්‍රශ්න මේ විදිහට තර්කානුකූලව තර්ක වලින් විසඳා ගන්න වෙහෙසෙන අර පූර්ණ කස්සම නිගණ්ඨනාත පුත් ආදීන්
හරියට අර උණකාරයන් වගේ ගත්තු ඒ මුළු මතයම වැරදි. එමක් නිසා අයෝනිසෝ මනසිකාරී ඒව තුල තිබෙන සංස්කාර තත්ත්වය අවබෝධ කර නොගැනීම නිසා මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ලෝකයේ කෙලවර සොයාගෙන මුළු ජීවිතේම පවා ගමන් කරනවා. උන්නම තත්ත්වයක් ලෝකයේ තියෙන්නේ. ඒව තමයි ප්‍රපංච. ඇත්ත වශයෙන්ම මුළු මහත් ලෝකයේ පුරා පැතිරෙන වචනයක් මේ ප්‍රපංච කියන වචනේ. සාමාන්‍යයෙන් තෝරනවා තණ්හා පපංච, මාන පපංච, ditthi පපංච කියලා. එයින් පපංච කියන වචනේ තේරුවා වෙන්නේ නැහැ. මේ පපංච වල ප්‍රධාන කොටස් තුනක් දැක්වීම පමණයි. පපංච කියන්නේ කුමක්ද කියලා අහුවාම කියන්නේ තණ්හා පපංච, ditthi පපංච, මාන පපංච. ඔයින් හැගෙන්නේ නැහැ. පපංච කියන එක තේරුම් ගත්තද නැද්ද කියලා. නමුත් මේ ප්‍රපංච වීම, මේ ප්‍රපංචේ වාග් විෂය ආශ්‍රය කරගෙන පවතින්නේ. අපි අර කලිනුත් ප්‍රකාශ කළා. අස්මි කියන කූඤ්ඤ ගැහුවට පස්සේ එතන ඉඳලා ව්‍යාකරණය විහිදෙන හැටි. උත්තම පුරුෂයාට පස්සේ ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ ආදී වශයෙන්. ඊළඟට තර්ක ශාස්ත්‍රයේත් ඒ වගේම දෙයක්. මේක දෙකක්ද මේ දෙකම එකක්ද කියලා අහනකොට ඒ ප්‍රශ්න දෙකේම තියෙන එක්තරා මිත්‍යාව. මේක දෙකක්ද කියලා අහන පුද්ගලයා ඉස්සෙල්ලා එකක් කියලා අරගෙන යහන්නේ. මේ විදිහේ එහෙම පිටින්ම මේ භාෂා ව්‍යවහාරය සම්බන්ධ මහා මිත්‍යා ගොඩක්. පටලැවිලි ගොඩක් උඩයි ලෝකයා සිටින්නේ. අන්නේම සියල්ල निराකරණය වන ආකාරයයි බුදුරජාණන් වහන්සේ මේ සලාත නිරෝධයෙන් පෙන්වු කරන්නේ. එතකොට මේක මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගත හැකි එකක්. සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ වූ ශාරීරිය තුල මේ ශාරීරිය තුලම ලෝකයේ තියෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මේ ලෝකයේ පිළිබඳ ප්‍රශ්නය මේක මේ චක්‍රාකාර ප්‍රශ්නයක් බව අපි කලින් ප්‍රකාශ කළා. චක්‍රයක කෙලවරක් දකින්න බැරි වුණා මේ ප්‍රශ්නේ විසඳා ගන්න ක්‍රමයක් තියෙනවා. එක ක්‍රමයක් තියෙනවා. මොකක්ද? චක්‍රය බිඳීමේ වට්ටුපච්ඡේද කියන්නේ ඒක. වට්ටය බිඳිනවා. මේ වට්ටය බිඳින්නේ ගමන් කිරීමෙන් නොවි. මේ సంతානෙම තිබෙන වට්ටය. ඒක තමයි අපි දියසුලිය හැටියට හඳුන්වන්නේ. විඥානයත් නාම රූපයත් අතර තියෙන දියසුලිය. ඒ දියසුලියම තමයි අර කලින් අවස්ථාවක නිබ්බාන සූත්‍ර දක්වන අවස්ථාවේ සඳහන් කළේ. විඥානං අනිදස්සනං අනන්තං සම්පතෝ පභං එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාදති එත දීඝං චරස්සං ඥානං තූලං සුභාසුභං එත නාමං ච රූපං ච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. නාම රූපේ නැති වෙන හැටි එතන පෙන්වන්න කරනවා. විඥානං අනිදස්සනං අනන්තං සම්පතෝ පභං අනන්ත වූ හැපැත්තෙන්ම ආලෝකවත් වූ අනිදස්සන විඥානෙහි ආපෝ පඨවි තේජෝ වායෝ කියන මහ බුදු ධර්මවත් නැහැ. මේ මහ බුදු ධර්මයන්ගෙන් තමයි මේ කට්ටිය මේ චක්‍රවාල ලෝකයක් දෙනවා කියලා කියන්නේ. චක්‍රවාල කියන වචනේ තියෙන චක්‍රය. මේ ලෝකයේ හැදෙන්නේ මේ මහ බුදු ධර්ම වලින්. මේ මහ බුදු ධර්මත් අරානිදස්සන විඥානේ නැහැ. එපමණක් නෙවෙයි. දීගං රස්සං අනුන්තෝලං එත දීගං චරස්සං ච දිග කොට කියන මිනුම් දඬු කෝදු මොකුත් නැහැ. අනුන්තෝලං සුභාසුභං ඒ විදිහේ මනුම් කිසිවක් නැහැ. එත නාමං ච රූපං ච නාමයත් රූපයත් මෙතන අශේෂව නිරුද්ධ. එතකොට දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයේ විෂ බීජයට පහර ගහලා ඒ විෂ බීජය නැසලා කෙනෙක් සුවපත් කරන්නා වගේ බුදුරජාණන් වහන්සේ මේ වට්ටුපච්ඡේදය කළේ අපේ මේ බඹයක් පමණ වූ ශාරීරිය තුලමයි. විඥානයත් නාම රූපයත් අතර නිතර කරකැවෙන වට්ටය. එහෙම නැත්නම් දියසුලිය. මේක සින්දා. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය. ඒක තමයි අර නාලකලාප සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ. විඥානය ඉවත් කළ හැටි අර බටකොටු මිටි දෙකක් එකකට එකක් හේතු කරලා තියෙනකොට එකක් ඇද්දාම අනික වැටෙනවා. ඒ වගේ විඥානයේ නිරෝධයෙන් නාම රූප නිරෝධය, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය ඔන්න ඔය විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳුවේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.